අපි දැන් අනුකල්නේ කලින් පාඩම් දෙකක් අපි සාකච්ඡා කරුවා අනුකල්න ගුණ දෙක. ප්‍රධාන ඒ වගේම අපි සාකච්ඡා කරුවා මූලික අනුකල්න සූත්‍ර ටික සාකච්ඡා කරුවා. ඊළඟට ඒ අනුකල්න සූත්‍රත් ඊළඟට අනුකල්න ගුණ දෙකක් හොඳට පුරුදු වෙන්න ඕන ගැටලුව හදලා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මම කිව්වා කලින් සඳහන් කරුවා මුලින්ම සඳහන් කරුවා අනුකල්න අවදාත සූත්‍ර 6ක් අපි සාකච්ඡා කරනවා. අවදාත සූත්‍ර 6ක්. ඇයි නම් දාලා තියෙන්නේ අපි මේ සූත්‍ර වල? එකක් තමයි අපි මේක නිකන් පිස්සික පලාමල්ල වගේ අපි ඔක්කොම එකට එක ගොඩේ දාගෙන කරන්න බෑ. තේරුණාද? ඒක නිසා අපි මේ සූත්‍ර වල නම් දාලා තියෙන සමහර වෙලාවට දැන් ඒකේ අපිට හරියට ඉලක්කයට ගැටලුවට මොකද විසඳුම කියන එක තෝර ගන්න උදව්වක් වෙන විදිහ තමයි එහෙම නම් දාලා තියෙන්නේ. එතකොට අවදාය සූත්‍ර 6ක් තියෙනවා. එතකොට අපිට තෝරන්න පුළුවන් මේ ගැටලුවට අදාළ වෙන මොන අවදාය සූත්‍රයද? එතකොට කියනකොට මතක් වෙනවා. right? එතකොට අපිට යම්කිසි විදියකින් සූත්‍රය මේකයි මේ ගැටලුවට මේ සූත්‍රය තමයි අදාළ වෙන්නේ කියලා ඉත පහසුවෙන් අපිට මතක් කරගන්න තමයි මේ සූත්‍ර වලට අපි අවදාය සූත්‍රය 1 2 3 4 5 6 කියලා නම් දාලා තියෙනවා. Highlighted formulas 1 2 3 4 5 6 කියලා. right? එතකොට මම දැන් සාකච්ඡා කරන්නේ පළවෙනි අවදාය සූත්‍රය. පළවෙනි අවදාය සූත්‍රයේ පළවෙනි එක ඇත්තටම මේ පළවෙනි අවදාය සූත්‍රයේ ගැටලුත් අපිට ඇත්තටම අනුකල් ගුණේ දෙවෙනි අනුකල් ගුණේ අර්ථය සාකච්ඡා කරන්න පුළුවන්. තේරුණාද? දෙවෙනි අනුකල් ගුණේ අර්ථය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපිට තවත් දැනුම අපිට ඉම්ප්‍රූව් කරගන්න තමයි අපි අවදාය සූත්‍රයේ පළවෙනි අවදාය සූත්‍රය සාකච්ඡා කරන්න. අවදාය සූත්‍රය 1. එහෙම නැත්නම් highlighted formula 1. අපි කියන කෙටියෙන් HF1 කියලා. HF1. දැන් අපි ඊට පස්සේ කෙලින්ම කියන්නේ අන්න HF1. දැන් අපි පාවිච්චි කරන HF1. HF1 කියපු ගමන් මතක් වෙන්න ඕන අපි කොතනද යන්න ඕනේ කියලා. වැස්වේටි right? તો අපි කෙටියෙන් සාකච්ඡා කරනවා HF1 කියලා. අපි බලමු මෙන්න මේක තමයි සූත්‍රය. AX ධන B NDX සමානයි මේකේ අනුකල්නය එන්දන එක වාරයක් ඒ ධන C මේක තමයි සූත්‍රය. එතකොට මෙතන x තමයි විචල්ය AB කියන්නේ ABN කියන්නේ නියත. මේ AB සහ N නියත වේ. right? AB සහ N නියත වේ. එතකොට මේකෙදි මේ සූත්‍රයේද හරි පහසුයි. බලන්න මෙතන මොකද වෙලා තින්නේ? n වල බලය n දාන එක වෙලා මෙතන n දාන එක වෙලා ඊට පස්සේ ඒ n දාන එකම බෙදිලා ඊට පස්සේ x වල සම්පූර්ණ කිනුත් බෙදිලා. මතක තියාගන්න මේ සූත්‍රයේ මේ වර්ණ ඇතුලේ වර්ගජාලි ඝනජාලි සත්‍යයක් තියෙනකොට යොදන්න බෑ. අනිවාර්යෙන්ම වර්ණ ඇතුලේ ඒකජ සත්‍යයක්ම තියෙන්න ඕනේ. මේක හොඳින් මතක තියාගන්න. මේක අපිට වර්ගජ සත්‍යයක් හරි එහෙම නැත්නම් ඝනජ සත්‍යයක් හරි තියෙනකොට යොදන්න බැරි වෙනවා. අනිවාර්යෙන්ම මේක වර්ණ ඇතුලේ ඒකජ සත්‍යයක්ම තියෙන්න ඕනේ. right? වර්ණ ඇතුලේ ඒකජ සත්‍යයක් තියෙනවා. එතකොට මම කොහොමවත් මතක් වෙන්නේ. දැන් මේ ඇත්තට අප සූත්‍රය විතරයි අවශ්‍ය කරන ගැටළු සාධනය කරන්න. නමුත් අපි අවකාශයේ භාවිතා කරමින් මේ සූත්‍රය සාධනය කරන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ මේකේ දකුණු අත පැත්ත කරන අවකලනය කරන්න. දකුණු අත පැත්ත අවකලනය කරන්න. તો දකුණු අත පැත්ත අවකලනය කළා අපිට මේක එනවා කියලා පෙන්වන්න පුළුවන් නම් හරි දකුණු අත පැත්ත අරගෙන මේක එනවා කියලා පෙන්වන්න පුළුවන් නම් අපිට පුළුවන් එහෙනම් මේක අනුකලනය කරුවාම මේක එන්න ඕනි කියලා කියන්නේ. හරි? එතකොට දැන් අපි මොකක්ද කරන්නේ? සාධනය මේක ඇත්ත අවකලනය කරනවා. ඒ වාරයක් ඉඳන එක.
මේක කොහොමද අවකලනය කරන්නේ? පුළුවන් ද බලන්න අවකලනය කරන්න? හ්ම්? බලන්න පුළුවන් ද කියලා අවකලනය කරන්න. right? එකපාරටම බලන මේකට ලබ්ධික අවකලන සූත්‍රය දාන්න. සම්පූර්ණ වැරදි. ලබ්ධික අවකලන සූත්‍රය දාන්න අවශ්‍ය නැහැ මේ. මේවා ඔක්කොම නියත. ගොඩාක් ළමයි මම මේ කියන්නේ ගොඩාක් ළමයි එකපාරට පිළිඹෙන ආකාරය මේක දීපු ගමන්. ලබ්ධික අවකලන සූත්‍රය දාන්න මේක ලබ්ධික අවකලන සූත්‍රය අවශ්‍ය නැහැ. මේක ඒ වාරයක් හින්දාන එක කියන්නේ මේ නියතයක්. ඒක එළියට ගන්න පුළුවන් අවකලන. ඒ වාරයක් හින්දාන එක නියතයක්. ඊට පස්සේ මේක අපිට අවකලනය කරන්න හින්දාන එක වාරයක්. මේක රේඛීයසිතයක් තියෙන ඉස්සරහ මේක u කියලා හිතන්න. ඒ u වල හින්දාන එක නැත්නම් u එතකොට u වල හින්දාන එක අවකලනය කරලා ax ධන b හින්දාන එකෙන් එකක් අඩු කරන්න. එතකොට එන්නේ. right? ඊට පස්සේ මේක ඇතුළට කොටසේ අවකලනින් වැඩි කරන්න ඕනේ. ax ධන b වල අවකලනේ ඒ වලින් ගුණ කෙරුවා. එතකොට අපිට එනවා මේ n කැපිලා යනවා. ax ධන b n කියලා එනවා. එහෙම එකකින් කියන්නේ මේක අවකලනය කරුවා මේක එනවා නම් එහෙනම් මේක අනුකලනය කරුවාම අපිට එන්න ඕනේ මේ සිතේ එන්න ඕනේ ax ධන b n ධන 1 යට ඒ වාරයක් n ධන 1 ධන c කියලා එන්න ඕනේ. මේ ආකාරයට අපිට මේ සූත්‍රය බොහොම පාස්වෙන් සාධනය කරලා පෙන්නන්න පුළුවන්. right? හරි. right? ගොඩක් ළමයි මෙතනදී බෝලලාට ලබ්ධික අවකලන සූත්‍රය භාවිතා කරන්න ඕනේ. මේක දීපු ගමන් මොකද දැන් ගොඩ සමහර අයට අවකලනය අමතක වෙනවා. දැන් අවකලනේ වැඩි බඩක් දෙන්නේ නැහැ සමහර කට්ටිය. අවකලනේ අමතක කළා. එතකොට මේ සූත්‍රය උත්පන්න කරගන්න බැරි. එතකොට මේ ඒක නිසා අනිවාර්යයෙන්ම මෙතන ඉස්සෙල්ලා අවකලනේ කරන්න දැන්වත් මතක් කරගෙන යන ගමන් තමයි අපි අනුකලන සූත්‍රය කරන්නේ. දැන් බලමු අපි උදාහරණයක් කළා. මේ සූත්‍රයට අනුව යම් කිසි උදාහරණයක් බලමු. උදාහරණය පළවෙනි උදාහරණය මේවා එකක් දුන්නොත් 2x ධන 3 හතරවෙනි බලය dx. මේ කෙලිම ලියන්න හැකි අපේ උත්තරේ n කියන්නේ 4යි a කියන්නේ 2යි. x වල සංගුණ කියන්නේ a කියන්නේ. එතකොට 4 2ක් පුළුවන් 5යි. ඊට පස්සේ 5න් බෙදන්න ඕන. ඒ වගේම මේ x වල සංගුණකේ 2කින් බෙදන්න ඕන. ධන c. එතකොට අපිට එනවා 10යි 2යි 2x ධන 3 පස්වෙනි බලය ධන c කියලා. මේ ආකාරයට. මේ සූත්‍රය දාගන්න ආකාරය. ඊළඟ උදාහරණය 2 මේ උදාහරණය 2x ධන 1 භාග බලය කියන්නේ වර්ගමූලය. එතකොට වර්ගමූල භාගයට එකක් හේතු කෙරුවා පස්සේ 2x ධන 1 මේ සූත්‍රය දෙනවා නම් අපිට මේ සූත්‍ර 2x ධන 1 භාගයට එකක් හේතුවා එකමාර කියන්නේ 3 බෙදීම 2යි. 3 බෙදීම 2යි. එතකොට 3 බෙදීම 2 3 බෙදීම 2 යට 3 බෙදීම 2 වැඩි කිරීම 2. මේ දෙකෙන් බෙදන්නත් ඕනේ. x සමගින් බෙදන්න. දෙක කැපෙනවා. එතකොට අපිට එනවා 3න් 1යි 2x ධන 1 3 බෙදීම 2 බලය. ධන c. ධන c නියතේ එළෝනේ අනිවාර්යයෙන්ම ධන c. අනුකලන කියන පස්සේ අභිමත නියතේ දාන්න ඕන. මෙහි c යනු අභිමත නියතේ කියලා. c කියන්නේ අභිමත නියතේ. ඔය විදිහට අපිට ඊළඟ තුන්වෙනි උදාහරණය
තුන්වෙනි උදාහරණය දෙක ඍණ 3x වල හතරවෙනි බයි. දෙක ඍණ 3x වල හතරවෙනි බයි. එතකොට මේක අපිට ගන්න පුළුවන් උඩට ගේන්න පුළුවන්. මේක ගේන්න පුළුවන් දෙක ඍණ 3x වල ඍණ හතරවෙනි බලය dx කියලා. එතකොට අපිට මේක අනුකලනය කරන්න පුළුවන් දෙක ඍණ 3x වල ඍණ හතරට එකක් එකතු කරුවා පස්සේ ඍණ 3යි ඍණ 3ෙන් බෙදන්න ඒ වගේම ඍණ 3ෙන් වැඩි කරන්න. මේ ඍණ 3 x වල සංගුණකේ ඍණ 3යි. x වල සංගුණකේ මේක වැඩි කරන්න බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා ධන 9 ධන c සමානයි 9න් 1යි දෙක ඍණ 3යි x වල ඍණ 3 වෙනි බලය. ධන c ධන c. මේ ආකාරයට අපිට අනුකලනය කරන්න පුළුවන් විවිධ සිත අනුකලනය කරන්න පුළුවන්. බලමු අපි අවදාන සූත්‍රයේ පළමු අවදාන සූත්‍රයේ ඇත්තේ highlighted formula 1 ඇත්තේ. අපි බලමු තව උදාහරණයක්. උදාහරණ 4 අනුකල x වාරයක් වර්ගමූල x දාන 1 dx. මේක කොහොමද අනුකලනය කරන්නේ? දැන් මේ වගේ ගැටලුවක් આવත් අපිට වර්ගමූල x දාන 1ට මුකුත් කරන්න බෑ. ඒක මුකුත් කරන්න බෑ. අපිට උත්සාහ කරන්න පුළුවන් x කියන එක x දාන 1 පද වලින් හදන්න. කොහොමද x කියන එක x දාන 1 පද වලින් හදන්නේ? x කියන එක x දාන 1 පද වලින් හදන්නේ කොහොමද? එහෙම නැතුව අපිට මේ x දාන එකේ භාග්‍ය බලය වෙනස් කරන්න බැරි නිසා අපි මොකද කරන්නේ මේ පදේ මේ ජාති පද වලින් හදාගන්න ඕනේ. right? හරිම ලේසි මොකද ගණන් තියෙන්නේ මේක x දාන 1 ඍණ 1 කියලා ලියන්න ඕන. x දාන 1 ඍණ 1. මේක ලියන්න x දාන 1 භාග්‍ය බලය dx. දැන් ප්‍රකාශන කිසිම හානියක් කරන්නේ නැහැ. මෙතෙන් x වලට එකක් එකතු කරලා අඩු කෙරුවා. දැන් අපිට පුළුවන් මේක වෙනම සලකන්න. මේක වෙනම සලකන්න මේ එක වෙනම සලකන්න. તો පද දෙකක්. එතකොට මේ පදෙන් මේකත් වැඩි වෙනවා. මේ පදෙන් මේ එකක් වැඩි වෙනවා. එතකොට මේක අපිට පුළුවන් පද දෙකකට වෙන් කරන්න. අනුකලනය. તો පද දෙකකට වෙන් කෙරුවොත් කොහොමද එන්නේ? එතකොට x දාන 1 වැඩි වෙනවා. x දාන 1 භාග්‍ය බලය ඍණ x දාන 1 භාග්‍ය බලය dx. දැන් මෙතන පළවෙනි බලය 1 භාගයක් වුණා 3 බෙදීම 2 බලය අනුකලනයත් අනුකල දෙකකට කඩා ගන්න පුළුවන් x දාන 1 3 බෙදීම 2 dx ඍණ අනුකල x දාන 1 භාග්‍ය බලය දැන් පුළුවන් අපිට මේක අනුකලනය කරන්න x දාන 1 3 බෙදීම 2ට එකක් එකතු කරුවාම 5 බෙදීම 2 මෙතන 5 බෙදීම 2 x වල සම්මුණකේ 1 එකේ වැඩි වෙනවා ඍණ x දාන 1ට භාගයට එකක් එකතු කරුවාම 3 බෙදීම 2යි යට 3 බෙදීම 2 ධන c කියලා එනවා. මෙතන x වල සම්මුණකේ 1යි. ඒතර අපිට අවසාන වශයෙන් ඉන්න 2 බෙදීම 5යි මේ 5 බෙදීම 2 උඩට යනකොට 2 බෙදීම 5 වෙලා උඩට යනවා x දාන 1 5 බෙදීම 2 මෙතන 3 බෙදීම 2 උඩට ගියාම 2 බෙදීම 3 කියලා උඩට යනවා x දාන 1 3 බෙදීම 2 ධන c.
ඔන්න ඒ ආකාරයට අපිට අනුකලනය කරන්න පුළුවන්. මේ පළවෙනි සූත්‍රයේ භාවිත කරලා. right? ඊළඟට අපි බලමු තව එවැනි උදාහරණයක්. මේ වගේ අපිට සංකීර්ණ උදාහරණ උනත් කරන්න පුළුවන් ටිකක් අපිට සමාජලාට දෙන්න පුළුවන් මේ වගේ එකක්. අපි බලමු පස්වෙනි උදාහරණය. පස්වෙනි උදාහරණය මේක බලමු දෙක දැන් මෙතන දෙකයි ඍණ එක වාරයක් 3 ඍණ x වල භාගය බලය dx වල. දැන් බලන්න මෙතන දෙකයි x ඍණ එක දැන් මේකට මුක් ගන්න නැත්නම් මේ පදේ මේ ಜಾති පද වලින් ප්‍රකාශ කරගන්න. ඒක ගොඩක් අමාරු නෑ. අපිට ඕන දෙකයි x ඍණ එක ලියන්න පුළුවන් ලැම්ඩා වාරයක් 3 ඍණ x ධන mu කියලා ඔය විදිහට ලැම්ඩා mu හොයාගන්න පුළුවන් සංගුණක සමාන කරලා. නැත්නම් අපිට හිතෙන් ගණනය කරලා ලියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් මෙතන 2x ඍණ 1 ඔව් සමානයි ඔව් කියන්න. 2 චනිතී x කියන එක දාන්න පුළුවන් මෙතනදී කියන්නේ චනිතී මෙතන නිලක්ෂණයක් දාලා ඍණ x කියලා දාන්න පුළුවන්. ඍණ x ධන 3. ඒ මේ දෙක වැටුණාන් පස්සේ ඍණ 6 වෙන්නේ. නමුත් මෙතන තියෙන ඍණ 1 නිසා මෙතන දාන්න පුළුවන් ධන 7. 7න් 6ක් ගියාම ඍණ 6 තියෙන්නේ. අපිට එන්න ඕනේ ඍණ 1. ඒ නිසා අපිට දාන්න පුළුවන් ධන 5. ඒක හිතේ හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ සංගුණක සමාන කරලා අපිට ගන්න පුළුවන්. right? සංගුණක සමාන කරලා ගන්න පුළුවන්. දැන් මෙතන බලන්න මම කරුවේ දැන් මෙතන x වල අපිට මේක තමයි ඕනේ. මේ ලියලා තින්නේ 3 ඍණ x කියන එකම තමයි. ඍණ x ධන 3 කියන්නේ 3 ඍණ x කියන එකම තමයි. එතකොට මම මෙතන ඍණ 3 එළියට දාන්න ඍණ x ලියුවා. ඊට පස්සේ මට අවශ්‍ය පදයේ ඇතුළේ ධන 3 දැම්මා. ඊට පස්සේ ඍණ 2 වැඩි කිරීම ධන 3යි ඍණ 6යි. නමුත් මෙතනදී අපිට ඍණ 1 එන්න ඕනේ. तो ऋणाय धनपाल තමයි ඍණ තියෙන විදිහට උතර ධනපාල දාන්න. කොහොම කරන්නේ? එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන සම්මුතික සමාන කිව්වොත් මෙතන x වල සම්මුතිකේ සමාන කිව්වොත් අපිට එනවා දෙක සමාන වෙනවා ඍණ ලැම්ඩා වලට. ලැම්ඩා සමානයි නියත පදේ සමාන කිව්වොත් අපිට එනවා ඍණ 1 සමානයි 3යි ලැම්ඩා ධන v කියලා. लैम्डा लागे 3 වැඩි කිරීම ඍණ 2 ධන mu. එතකොට අපිට එනවා ඍණ 1 ධන 6 සමානයි mu. mu සමානයි 5යි කියලා. දැන් මේ ආපු අගයන් දෙක මෙතන යොදන්න. එතකොට අපිට එනවා 2x ඍණ 1 සමානයි ඍණ 2 වාරයක් 3 ඍණ x ධන 5. तो මේ ආකාරයට අපිට මෙහෙම හිතින් හදා ගන්න බැරි නම් අපිට පුළුවන් මේ ආදී ලැම්ඩා mu යොදලා ලැම්ඩා mu වෙලා ඒ විදිහට ගන්න. දැන් අපිට පුළුවන් මේක අපිට ආදේශ කරන්න. 2x ඍණ 1 වෙනුවට මේක ආදේශ කරන්න පුළුවන්. 2x ඍණ 1 වෙනුවට අපි ඒක ආදේශ කිව්වොත් මොකද එන්නේ? අනුකල 2x ඍණ 1 3 ඍණ x වල භාගයයි dx. 2x ඍණ 1 වෙනුවට දාන්න පුළුවන් ඍණ 2යි 3 ඍණ x ධන 5 වාරයක් 3 ඍණ x වල භාගය බලය dx. දැන් අපිට පුළුවන් මේකෙන් වැඩි කරන්න. මේ පදේ මේකෙන් වැඩි කරන්න. මේකෙන් වැඩි කරන්න. එතකොට අනුකල දෙකකට මේක කැඩෙනවා. ඍණ 2 වාරයක් 3 ඍණ x වල මෙතන පළවෙනි බලයේ භාගයක් වුණාම 3 බෙදීම 2 බලය මම එකපාරට ලියන්න. මේකයි මෙතන මේ 3 ඍණ x වල පළවෙනි බලය මෙතන තියෙන්නේ. right? එකයි භාගයක් වුණාම එකමාර කියන්නේ 3 බෙදීම 2යි.
ධන 5 වාරයක් 3 ඍණ x වල භාගී බලය dx ඍණ 2යි 3 ඍණ x වල 3 බෙදීම 2 මේ ඍණ දෙක නියතේ එළියට ගන්න පුළුවන් අනුකල් ලකුණු මෙතන 5ක් එළියට ගන්න පුළුවන් අනුකල් ලකුණු 3 ඍණ x වල භාගී බලය dx දැන් මේක අනුකලනය කරන්න පුළුවන් ඍණ 2යි 3 ඍණ x වල 5 බෙදීම 2 යට 5 බෙදීම 2 වැඩි කිරීම ඍණ 1 මේ x වල සමුණක ඍණ 1 බෙදෙන්නත් ඕන මෙතන ධන 5 වැඩි කිරීම 3 ඍණ x වල 3 යට 2 යට 3 යට 2 වැඩි කිරීම ඍණ 1 ධන c කියලා එනවා දැන් මෙතන එනවා 4 බෙදීම 5 මෙතන ඍණ 1 ධන වෙනවා 4 බෙදීම 5යි 3 ඍණ x වල 5 බෙදීම 2 මෙතන එනවා 10 බෙදීම 3 ඍණ 10 බෙදීම 3 වාරයක් 3 ඍණ x වල 3 බෙදීම 2 ධන c කියලා මේ ආකාරයට අනුකලනය right ඔය විදිහට අපිට දැන් ඔය පළමු අවදාන සූත්‍රය ඇත්තේ සමහරවිට අපිට එකපාරට හිතෙන්නේ නැති වෙන පුළුවන් අපිට එතකොට පළවෙනි අවදාන සූත්‍රය ඇත්තේ අපිට කරන්න පුළුවන් ගැටලු රාශියක් තියෙනවා ගැටලු රාශියක් අඳුර ගන්න පුළුවන් ඒතර අපි ඇයි වෙනම අවදාන සූත්‍රයක් විදිහට සාකච්ඡා කරන්නේ එතකොට අවදාන සූත්‍රයක් මේ අවදාන සූත්‍රය ගණන් ගොඩක් ඒවා අපේ අනුකල් ගුණේ පළමු සහ දෙවෙනි අනුකල් ගුණ භාවිතා කරලා කරන්න පුළුවන් right නමුත් අපිට මේ අනුකල් ගුණත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා right ඊළඟට මෙතන 6 වෙනි ගැටලුව right දැන් අපිට සමානලාට එකපාරට හිතෙන්නේ මේ වගේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ වගේ එහෙනම් නේද x ධනය වාරයක් x එකේ භාගී බලය dx දැන් මේකට කොහොමද මේ පළවෙනි අවදාන සූත්‍රය දෙන්නේ කියලා හිතෙන්න පුළුවන් නේද එකපාරට බැලු මේකට කොහොමද පළවෙනි අවදාන සූත්‍රය දෙන්නේ පළවෙනි අවදාන සූත්‍රය දෙන්නේ කොහොමද හිතෙනවා මේක පළවෙනි අවදාන සූත්‍රය දැන් මේකෙදි ඇත්තටම අපිට x විල එකේ භාගය බලන්න දැන් අපිට මෙතන මොකක් හරි වර්ගය හරි මොකක් හරි තිබුණා මේක ප්‍රසාරණය කළා x ගානේ අතුරුදා සුළු ගන්න පුළුවන් right නමුත් දැන් මෙතනදී අපිට එහෙම එකපාරට බෑ නේද x වල භාගය බලය x විල එකේ භාගය බලය නිසා x විල එකේ භාගය බලය නිසා ටිකක් හිතන්න වෙනවා එතකොට එහෙනම් මොකද කරන්නේ x ගානේ x විල එක පද වලින් ප්‍රකාශ කරගන්නවා x ගානේ x විල එක පද වලින් ප්‍රකාශ කරගන්න එක අමාරු වැඩක්ද නෑ හරිම ලේසි ඕන කෙනෙකුට බොහොම ලේසි x මේ ගණ දෙක ඓක්‍ය ප්‍රසාරණය හරි ගණ දෙක ආන්තරික ප්‍රසාරණය හරි දන්නවනම් ඕක පාසෙන් අපිට ඒක ලියන්න පුළුවන් right දැන් මේකේදී අපිට x ගානේ අපි ගමු x වින එක සමානයි t කියලා අපි ආදේශයෙන් අනුකලනය කරනවා මේකත් ආදේශයෙන් කරන්න පුළුවන් නැත්නම් x වින එක සමානයි t ආදේශ කරලා පසුවදී අපි සාකච්ඡා කරන මේක ආදේශයෙන් අනුකලනය කරන ආකාරය right එතකොට මේ අපි ඉතින් තව දැනුමක් අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා x ඝනය කියන එක x වින එක පද වලින් කොහොමද ප්‍රකාශ කරගන්නේ එහෙනම් මෙතනින් එනවා t සමානයි x සමානයි t ධන 1 කියලා එනවා x වින එක දැන් මෙන්න මේ පදේ අපි ගත්ත t කියලා ගත්තොත් අපිට x වින එක පද වලින් x ඝනය ප්‍රකාශ කරගන්න ඕනේ ඒක නිසා අපි x වින එක සමානයි t කියලා ගත්තා දැන් x ඝනය ගන්න x ඝනය වෙනකොට t ධන 1 ඝනය කියලා දාන්න පුළුවන් මේක ප්‍රසාරණය කරන්න පුළුවන් t ඝනය ධන 3 t වර්ග ධන 3යි t ධන 1 කියලා එතකොට මෙතන ඒ කැලෙන්ඩර් එක හොයාගන්න බැරි x ධන 1 ඒ ෆෝන් වල දැන් t කියලා ගත්තේ x වින 1 එහෙනම් ඒකට x වින 1 දාන්න පුළුවන්
x3 එක ගන්න. බලමු අපි කම්පියුටර් බලමු. ධන 3යි x3 එක වර්ගය. 3යි x3 එක ධන. t කියලා ගත්තේ අපි x3 එකට එනවා t එකට x3 අන්න බලන්න. දැන් x ගන්න කියන එක x3 එක පද වලින් ප්‍රකාශ කරගන්න. right? දැන් එන අපිට පුළුවන් මේක මෙතනට ආදේශ කරන්න. මෙතනට අපි ආදේශ කරුවොත් x3 එක ගණය 3යි x3 එක වර්ගය 3යි x3 එක ධන 1 x3 එකේ භාග බලය dx. දැන් මේ x3 එකේ භාග බලය හැම පදයක්ම වැඩි කරගෙන යන්න. x3 එකේ 7 බෙදීම 2. මෙතන 3යි භාගය එකතු කරා 3මාරයි. 3මාර එන්නේ 7 බෙදීම 2. right? 3යි මෙතන x3 එකේ 2මාර කියන්නේ භාග බෙදීම 2. දැන් 3යි x3 එකේ එකමාර කියන්නේ 3 බෙදීම 2. දැන් x3 එකේ භාග බලය dx. right? අපි තාම අනුකලනය කරලා නැහැ. අපි අනුකලනය කරන්න පුළුවන් විදිහට හදාගත්ත එක තමයි දැන් කියන්නේ. දැන් අපි යන්නේ අනුකලනය කරන්න. මේ අනුකලනය කිව්වොත් මෙතන එන්නේ පළවෙනි පදේ අනුකලනය කිව්වොත් x ධන 1 මෙතන 9 බෙදීම 2 යට 2 යට 9. ඇත්තටම අපිට 9 යට දෙකෙන් බෙදන්න තියෙන්නේ මම ඒක උඩයට මාර්ක කරලා උඩට ගහනම නෙවුවා. right 2 යට 9. මෙතන ඍණ 3යි මෙතන එන්නේ x3 එකේ ඕනම මම තව පියවරක් ලියන්න නේ. ඒක හොඳයි නේද? 9 බෙදීම 2 ලියන්න. මෙතන අපි ලියන්න 3 වාරයක් මෙතන එනවා x වල 7 බෙදීම 2 5 බෙදීම 2ට එකක් විතර 7 බෙදීම 2යි 5 බෙදීම 2 කියන්නේ 2මාර 2මාරට එකක් විතර 3මාර 3මාර කියන්නේ 7 බෙදීම 2යි 7 බෙදීම 2කින් බෙදන්නත් ඕනේ x වල සාමුණක 1 නිසා 1කිනුත් බෙදන්න ඕනේ. මම ඒක ලිව්වේ නෑ මෙතන. මෙතන x වල සාමුණකිනුත් බෙදන්න ඕනේ. මේ සූත්‍රය අනුව 3යි x3 එකේ 5 බෙදීම 2 3 බෙදීම 2ට එකක් විකුණා 5 බෙදීම 2 යට 5 බෙදීම 2 ධන x3 එකේ භාගයට එකක් විකුණා 3 බෙදීම 2 එයාට 3 බෙදීම 2 ධන c කියලා එනවා ඔය ආකාරයට. දැන් අපිට මේක සුළු කරලා ලියන්න පුළුවන්. මෙතන අපිට එනවා 2 බෙදීම 9යි x ධන 1 x3 එකේ මෙතන x3 එකේ x3 එකේ 9 බෙදීම 2 ඊන 6 බෙදීම 7යි x3 එකේ 7 බෙදීම 2 මෙතන 5 බෙදීම 2 උඩට යනකොට 2 බෙදීම 5 වෙනවා 2 6 වැඩි 3 වැඩි වෙනවා එතන 6 බෙදීම 5යි x3 එකේ 5 බෙදීම 2 මෙතන 2 බෙදීම 3යි x3 එකේ 3 බෙදීම 2 ධන c කියලා චරිතී මෙන්න මේ ආකාරයට අපිට සුළු වෙනවා. right? මෙහෙම කරන්නද මම? ඒතකොට මේ ආකාරයට අපිට අවදාන සූත්‍රයේ පළමු අවදාන සූත්‍රයේ යටි ගැටළු අපිට ආශයක් කෙරුවා. තවත් අපිට විවිධ මාධ්‍යමික ගැටළු ගැන හිතන්න පුළුවන්. right. අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ දෙවෙනි අවදාන සූත්‍රය. දැන් අපි දෙවෙනි අවදාන සූත්‍රය තමයි ඊළඟ සාකච්ඡා කරන්න යන්නේ. අපි මේ දැනට සාකච්ඡා කරලා තියෙන පළවෙනි අනුකලන ගුණය, දෙවෙනි අවකලන ගුණය, අනුකලන ගුණය සහ දැන් පළවෙනි අවදාන සූත්‍රය. right? අපිට මේ ආකාරයට අවදාන සූත්‍ර 6ක් සාකච්ඡා කරන්න තියෙනවා. පළවෙනි අවදාන සූත්‍රය අපි සාකච්ඡා කරුවා. ඒ අර්ථයෙන් ගැටුත් අපි සාකච්ඡා කරුවා. දැන් බලමු අපි දෙවන අවදාන සූත්‍රය කොහොමද කියලා. දෙවන අවදාන සූත්‍රය අවදාන සූත්‍රය සූත්‍ර දෙක highlighted formula දෙක HF2 HF2 කියලා අපි කෙටියෙන් පාවිච්චි කරමු. right? ඒක අපේ ලේසි ගැටලුවේදී අපිට දෙලින්ම කියන්න බුලයි යම්සි ගැටලුවක ඉරවිච්ච අවස්ථාවේදී යන්න දැන් යන්න ඕනේ HF2 වලට. ඔතෙන්දී HF2 එක තමයි පාවිච්චි. ඒක ගොඩක් නෑ ෆෝමියුලා. එතකොට අපි සූත්‍ර 6යි තියෙන්නේ. ඒ සූත්‍ර 6 අපිට මනසේ රඳව ගන්න ඕන.
කුමක් හෝ කරලා. ඒතකොට මේක හරියට බහුලව භාවිතයන්. අපි කියන ලොගරිත්මික් ෆෝමියුලා එක. එහෙම නැත්නම් ලඝු ආකාරයේ අනුකලන සූත්‍රය. ලඝු ආකාරයේ අනුකලන සූත්‍රය. දැන් මේ සූත්‍රය දෙන්නේ අපිට අනුකලනය කරන්න තියෙනවා නම් මේ වගේ එකක්. ලවේ තියෙනවා හරේ අවකලනේ මේ විදිහට. මේ වගේ සිද්ධියක් තියෙනවා. හැබැයි ලවේ තියෙන්නේ හරේ අවකලනේ. එතකොට ලවේ හරේ අවකලනේ f' fx වල අවකලනේ තමයි f' තමයි උඩ තියෙන්නේ. උඩ තියෙන f'. යට fx. right f' කියන්නේ fx වල අවකලනේ ඒක උඩ තියෙන්නේ. එතකොට මේක දෙලින්ම අපිට ලියන්න පුළුවන්. ln කියන්නේ ලඝු e පාදයට ලඝුවගේ ln මාපාංක fx ධන cb. මේක තමයි අපි දෙවෙනි ආදාය සූත්‍රය. ඉතින් මේකත් හරි ලේසි අප සාධනය කරන්න. මේකත් හරි ලේසි සාධනය කරන්න. right එතකොට d යට dx මාපාංක fx අවකලනය කරන්න. ln මාපාංක fx අවකලනය කරන්න. අවකලනය කරන්න. ln මාපාංක fx අවකලනය කිව්වම අපිට එන්නේ එකයට මාපාංක fx වැඩි කිරීම ඉස්සලා මේ මුළු එකම u කියලා හිතන්න. ln u විෂය අවකලනය කරන්න. u කියලා හිතන්න මේක ln u විෂය අවකලනය කරන්න. එතකොට එකයට u. ඊට පස්සේ එහෙම u කියලා හිතපු එකේ අවකලනය වැඩි කරන්න. එතකොට d යට dx මාපාංක fx. අපි u කියලා හිතුවේ මාපාංක fx. તો මාපාංක fx කොහොමද අවකලනය කරන්නේ? එතන ඊළඟ ප්‍රශ්න නේද? මේකට මාපාංක fx වැඩි කිරීම මාපාංක fx අවකලනය කරන්න පුළුවන් මේ මාපාංකය නැති කර ගන්න පුළුවන් වර්ගයේ වර්ගමූලය කියලා. දැන් අපිට ඕන ඒ වර්ගයේ මේ මාපාංක කියන එක ලියන්න පුළුවන් ඒ වර්ගයේ වර්ගමූලය. මේක ලියන්න පස්සේ අපිට මාපාංක පද නැහැ. එතකොට අවකලනය කරන්න ලේසි. එහෙනම් මම මේක ලියනවා d යට dx fx වර්ගයේ වර්ගමූලය. right fx වර්ගයේ වර්ගමූලය කියලා ලියන්න. එහෙනම් මේක අපිට දැන් පුළුවන් අවකලනය කරන්න. වර්ගමූලයක් අවකලනය කරන්න අපි දන්නවා. මාපාංක fx වැඩි කිරීම භාගයයි f වර්ගයේ x වල ඍණ භාගය බලය f වර්ගයේ x වල අවකලනය 2fx වාරයක් f'(x) කියලා. 2fx f'(x) කියලා. දැන් මෙතන අපිට එනවා එකයට මාපාංක fx වැඩි කිරීම. මෙතන දෙකට දෙක කැපෙනවා. මෙතන එකයට වර්ගමූල fx වර්ගය වැඩි කිරීම fx වැඩි කිරීම f'(x). දැන් වර්ගමූල fx කියලා කියන්නේ f වර්ගයේ x වල වර්ගමූලය කියන්නේ අපා මාපාංක fx වෙනවා. මාපාංක fx. එතන මෙතන එනවා අපිට මාපාංක fx වල එකයට මාපාංක fx වැඩි කිරීම fx වැඩි කිරීම f'(x). මේ ආකාරය. අපි දන්නේ දැන් අපිට තිබ්බොත් කොහොමද දැනක මාපාංක a වැඩි කිරීම මාපාංකය. මේක සමානයි මාපාංකයේ වල වර්ගය. මාපාංකයේ වල වර්ගය කිරීම සමානයි a වර්ගය. right මාපාංකයේ a වර්ගය මාපා a වර්ගය. එහෙනම් මේක කෙලිම තමයි මාපාංකය ගිහිල්ලා අපිට සමාන වෙනවා එකයට fx වර්ගය එකයට f වර්ගයේ fx වර්ගය වැඩි කිරීම fx වැඩි කිරීම f'(x). එහෙනම් මෙතන එක fx එකක් කැපෙනවා. මෙතනින් අපිට සුළු වෙනවා අන්තිමට f'(x) බෙදීම fx.
මතක තියාගන්න මේ වගේ මාපාංශිත අවකලනය මාපාංශිත අවකලනය ගොඩක් වෙලාවට සමහර අය පිළ වෙනවා. මාපාංශිත කොහොම මාපාංශිත මේ වගේ අපිට වර්ග කරලා වර්ගමූලය කියලා ගත්තාම ඕනෑම මාපාංශිතයක් අවකලනය කරන්න පුළුවන්. හරි? බොහොම පාසුයි. හරි? එතකොට f'(x) බෙදීම fx කියලා ආවේ. එහෙනම් අපිට ලියන්න පුළුවන්. එම නිසා right? එම නිසා අපිට ලියන්න පුළුවන් එම නිසා අපිට ලියන්න පුළුවන් මේක අරක අවකලනය ලෙන් මාපාංක fx අවකලනය කිව්වම f'(x) බෙදීම fx වෙනවා. එම නිසා අපිට ලියන්න පුළුවන් අනුකල f'(x) බෙදීම fx dx කියන එක සමානයි ln මාපාංක fx ධන c. මේක තමයි අපි දෙවෙනි අනුකලන සූත්‍රය. දෙවෙනි අනුකලන අවදාන සූත්‍රය. නැත්නම් highlighted formula 2. highlighted formula 2. तो බොහොම ලේසියෙන් අපිට මේක හැබැයි අපිට බහුලව භාවිතා වෙන සූත්‍රයක්. අපි බලමු ගැටලු කිහිපයක් සාකච්ඡා කරලා කොහොමද කරන්නේ. ඉතින් මේ සූත්‍රය භාවිතා කිරීමේදී හැමතිස්සෙම හරේ අවකලනය ලවයේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙන්න ඕන හරේ අවකලනය ලවයේ හදාගන්න. right? හරේ අවකලනය ලවයේ හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් ගමු බලන්න. උදාහරණ අනුකල x at x වර්ග දාන එක dx. දැන් මේක ගත්තොත් හරේ අවකලනය මොකක්ද? හරේ අවකලනය 2x. ඒක 2x නෙවෙයි තියෙන්නේ x එකක් තියෙනවා. අපිට මුලින් මෙතනින් 2x දාලා ඒ දෙකෙන් වැඩි කරලා භාගයක් විදිහට ගන්න. මතක තියාගන්න අනුකල ලකුණේ නියතයක් එහා මෙහා පන්නන්න පුළුවන් මේ ආකාරයෙන්. හැබැයි විචලනයක් එහා මෙහා ගෙනියන්න බෑ අනුකල ලකුණේ. හරි. දැන් අපිට මේ භාගයක් එළියට ගන්න පුළුවන් මෙතන. නියතයක් එළියට ගන්න පුළුවන්. ඒතර මේ දෙකක් ගමන ඒකට මේ හිලව් වෙන්න අපි දාන්න ඕන භාගයක් මෙතන. එතකොට අපිට දැන් යටේදී අවකලනය දැන් උඩ තියෙන නම් මේක ලියන්න පුළුවන් අපිට භාගයයි ln x වර්ග ධන එක. දැන් මම මාපාංක දැම්මේ නැහැ මොකද x වර්ග ධන එක කොහොමද දන්නේ? x වර්ග ධන එකේ ධන සිතයක් නේ. ඒක ධන වර්ග සිතයක් right? සියලු x සඳහා ධන. ඒ නිසා මාපාංකය අමුතුවෙන් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. right? අපි තව උදාහරණයක් ගමු. උදාහරණ 1 උදාහරණ 2 අනුකල 1 x න 3 dx. දැන් බලන්න මේකේ අවකලනය මොකද? එක උඩ තියෙන. එහෙනම් මේක දෙදිම ලියන්නේ අපිට ln x න 3 ධන c. දැන් x වල අවකලනය 1 3 අවකලනය 2. ඒතකොට හරේ අවකලනය උඩ 1. එක තියෙනවා දැන්ටම. එහෙනම් අපිට දෙලිම ලියන්නේ ln x න 3 ධන c කියලා. ඔය විදිහට අපිට උදාහරණ ගන්න පුළුවන්. මතක තියාගන්න සූත්‍රයේ අපිටම හරේ අවකලනේ ලවයේ තියෙන්න ඕනේ. එහෙනම් අපිට එකපාරෙන් ලඝු හරය කියලා ලියන්න පුළුවන්. right? ලඝු හරය කියලා ලියන්න පුළුවන්. දැන් බලමු ඊළඟට තව උදාහරණයක්. තුන්වෙනි උදාහරණය. උදාහරණ 3 4x මේ වගම් ex at 3x ධන 4 dx. දැන් බලන්න යටේකේ අවකලනය මොකක්ද දෙන්නේ? ex වල අවකලනය ex නේ. ex උඩ තියෙනවා අපිට පුළුවන් මේක හදාගන්න. මෙතන දාන්න පුළුවන් 3 එකක් එළියට අරගෙන 3ex උඩ හදාගන්න පුළුවන්. දැන් මේක ලියතෑකි අනුකල මේ පිළිමෙල්ලෙන් 3ex ධන 4 ධන c කියලා ගන්න පුළුවන් මේ ආකාරයට. right? c කියලා ගන්න පුළුවන්. උදාහරණ 4
අනුකල අපි ගමු බලන්න sin x එක ධන cos x dx. දැන් බලන්න sin cos x වල අවකලනය ඍණ sin x. නමුත් තියෙන එකේ අවකලනය බිඳුවයි. එතකොට හරේ අවකලනය හදන්න පුළුවන්. අපිට තියෙන්නේ මේකදී ඍණ ලකුණක් දාන්න ඍණ ලකුණක් එළියෙන් දාලා යට එක ධන cos x දාන්න. එතකොට අපිට මෙතන එනවා අපිට ඍණ ln මාපාංක එක ධන cos x ධන c. right? ඔය විදිහට අපිට ආරේ අවකාශය ළවේ තියනවා නම් අපිට පාස්වෙන් අනුකාරණය කරන්න පුළුවන් මේ විදිහට right? විදිහට අනුකාරණය කරන්න පුළුවන්. ඊළඟ උදාහරණය 5 x යට x ඍණ 2 x ඍණ 1 dx. මේ වගේ එකක් කොහොමද කරන්නේ? මේ වගේ එකක් කරන්නේ කොහොමද? මේ වගේ එකක් අපිට පුළුවන් බින්න භාග කරන්න. බින්න භාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඊට වඩා සරල ගමු දැන්. තාටිය සරල. මේව ගමු එකයට 2 ධන 5 x 4 ඉබරේ වාර උඩ තියෙන x ධන dx. right? මේ අය ගත්තොත් අපිට ලියන්න පුළුවන් කෙලින්ම මේ යටේගේ අවකලනය ඇවිල්ලා 20x ධනෙ. දෙකේ අවකලනය බිඳුවයි 20x ධනෙ තමයි යටේගේ අවකලනය. හරේ අවකලනය. ඒක උඩ හදන්න පුළුවන්. මෙතන x ධනයක් තියෙන නිසා අපිට තියෙන්නේ 20 එකක් එළියෙන් දාලා 20x ධනෙ කියලා ලියලා 2 ධන 5x 4 dx. මෙතන අපිට ලියන්න පුළුවන් 20 1යි ln 2 ධන 5x 4 ධන c කියලා. ඔය දෙයක්. right? ඔය විදිහට මාධ්‍යයේ උදාහරණ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. right? ඊළඟට 5 වෙනි උදාහරණය අනුකල එකයට x ඍණ 1 x ධන 2 මේ වගේ. මේ වගේ අපිට බින්න භාග කරන්න පුළුවන්. බින්න භාග කරන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් මේක බින්න භාගයේ ඉක්මම කඩදාන්නේ. දැන් කවුන්ටර් බින්න භාග නුපුරුදු කෙනෙක් ඉන්නවා නම් බින්න භාග එකපාරට ශ්‍රේණිකව කඩා ගන්න බැරි කෙනෙක් ඉන්නවා අපිට පුළුවන් මේ විදිහට x ඍණ 1 x ධන 2 මේක යට x ඍණ 1 ධන b යට x ධන 2 කියලා දාලා ඊට පස්සේ වාරයක් x ධන 2 ධන b වාරයක් x ඍණ 1 ඊට පස්සේ අපිට පුළුවන් x වල සංගුණක සමාන කෙරුවොත් a ධන b සමානයි 0යි x වල බිඳුවේ බලය කියන්නේ නියතකේ සමාන කිරුවොත් දෙකක් a ඍණ b සමානයි 0යි. මේ එකයි. ඒතර අපිට එනවා ඉතින් 3ක් a සමානයි 1යි a සමානයි 3න් 1යි කියලා එනවා. b සමානයි ඍණ 3න් 1යි කියලා එනවා. මේ ආකාරයට අපිට බින්න භාග කඩා ගන්න පුළුවන්. එන අපිට මේක ආදේශ කිව්වොත් ඒ වලට එතකොට ඊට x ඍණ 1 ධන b යට x ධන 2 dx. ඒ වලගේ අපිට ආව 3න් 1යි 3න් 1 පිටට ගන්න. right? එකයට x ඍණ 1 dx. ඒ අනුකාලයේ දෙයකට කඩන්න පුළුවන්. මෙතන ඍණ 3න් 1 එළියට ගන්න. right? එතකොට ඍණ 3න් 1 එළියට ගත්තොත් එකයට
x ධන 2 dx. එතකොට මේක ලඝු ආකාරයට අනුකල්ප වෙන 3යි x න එකේ අවකලනය උඩ තියෙනවා. x වල අවකලනය 1යි එකේ අවකලනය 0 එතන 1යි. එහෙනම් මේක දෙවෙනි අවදාන සූත්‍රයට අනුකල්ප වෙන්නේ. දෙවෙනි අවදාන සූත්‍රයට අවකලනය මේක ln x න 1. ඍණ 3න් 1යි ln x ධන 2. ධන c කියලා. මේක තනි අනුකල්ප තනි ලොගරිතමික් වැලියු එකට ගේන්න පුළුවන්. ln x න 1 ඍණ ln x ධන 2 ධන c. අපි දන්නවා ln a ධන ln b කියන්නේ ln a ඍණ ln b කියන්නේ ln a බෙදීම b කියලා ලියන්න පුළුවන්. එහෙනම් මෙතන ලියන්න පුළුවන් අපිට 3න් 1යි ln x න 1 යට x ධන 2 ධන c කියලා. මොකද ln a ඍණ ln b කියන්නේ ln a බෙදීම b. ඒ විදිහට මෙතන ln x න 1 ඍණ ln x ධන 2 කියලා කියන්නේ ln x න 1 බෙදීම ln x ධන 2 ධන c කියලා. මේ ආකාරයට. නේ? ඔය විදිහට අපිට ගොඩක් අනුපාත භින්න භාග කරලා ගන්න පුළුවන්. භින්න භාග වලින් සුළු කර ගන්න පුළුවන්. මේක උදාහරණය 6. ඊළඟට 7 වෙනි කරමු ඊළඟට. අනුකල එකට x වර්ගය ඍණ 2x ඍණ 1 dx. අපිට මේකේ b වර්ගය ඍණ 4යි ac. දැන් මේක b වර්ගය ඍණ 4ක් ac මේකට b වර්ගය ඍණ 4යි ac විශාල බිඳුව. විවේචකයේ ධන ඕනනම් ඔයලා බලන්න. b වර්ගය මේ වර්ගජ ප්‍රකාශනයේ විවේචකයේ ධන. විවේචකයේ ධන කියලා කියන්නේ මේක අපිට සාධක වලට වෙන් කරන්න පුළුවන්. හරි? අපිට සාධක වලට කියන්නේ අපිට හොඳ සාධක නැති වෙන්න පුළුවන්. නමුත් සමිතිය හොඳ තාර්කික සාධක දෙයකට අපිට වෙන් කර ගන්න පුළුවන් මේ ආකාරයට. right? සාධක දෙයකට වෙන් කර ගන්න පුළුවන්. කොහොමද අපි සාධක දෙයකට වෙන් කරගන්නේ? මේක අනිවාර්යයෙන්ම b වර්ගයේ ඍණ 4ක් ac විශාල නම් b වර්ගයේ ඍණ 4ක් ac විශාල නම් බිඳුවට වඩා විශාල නම් හැමතිස්සෙම අපිට යෙදෙන්නේ භින්න භාග කරලා තමයි කෙරෙන්නේ. දැන් මං කියවනේ එක අච්චුවක් තියෙනවා කියලා. ඔන්න දැන් අච්චුව මතු වෙලා තියෙනවා. එක අච්චුවක්. සමහරවිට මේ වර්ග සමීකරණ එක ආකාර දෙනවා. ඔන්න දැන් කලබල වෙනවා ඊට පස්සේ. තේරුණාද? නිකන් හිතා ගන්න බැරි ආකාර දෙනවා. ඒ වුණාට අපි වර්ග සිතයක් ඒක අපේ අච්චුව තමයි දැන් මේකේ මේ හරේ අවකලනි. හරේ තියෙන සිතේ වර්ග සිතයක් වෙලා b වර්ගයේ ඍණ 4යි ac විශාලයි බිඳුව වෙනකොට විශේෂ සාධක තියෙනවා. දැන් මේක එකපාරට බලපෑම සාධක දාන්න බෑ. අනුසාධක තියෙනවා. ඒක අපිට හොඳ ලස්සන සාධක නොවෙන්න පුළුවන් ඈ. හොඳ පාසුරු ලැබෙන සාධක නොවෙන්න පුළුවන්. හැබැයි සාධක තියෙනවා. එතකොට අතාත්තිකයෙන් කළ සාධකක් නෙවෙයි. එතකොට නියමිත සාධක තියෙනවා. එතකොට දැන් අපිට දැන් මේ සාධක භාවිතා කරලා අපිට පුළුවන් මේක භින්න භාග කඩන්න. භින්න භාග කඩන්න. දැන් අපි කියන්නේ මෙතන x වර්ගයේ ඍණ 2x කියන එක සාධක වලට වෙන් කර ගන්න. මේක x වර්ගයේ ඍණ 2x ධන 1 ඍණ 2 කියලා ලියතයි. මොකද ඒතකොට මේක ලියතයි x ඍණ 1 සම්පූර්ණ එකේ වර්ගයේ ඍණ 2. මේක ලියන්න පුළුවන් x ඍණ 1 ඍණ මූල 2. මෙතන අපිට දෙක ලියන්න පුළුවන් මූල දෙකේ වර්ගය කියලා. ඒක වර්ග දෙකේ අන්තරය. මේක ලියතයි මූල දෙකේ වර්ගය කියලා. දෙක කියන්නේ. right? එතකොට වර්ග දෙක අන්තරය තියෙන්නේ. වර්ග දෙක අන්තරය x ඍණ 1 ධන මූල 2. ඔන්න ඒ විදිහට සාධක. මම ඒක ඇයි හොඳ සාධක නැහැ කියලා. right?
ඒතකොට ඒ වුණාට අපිට මේක සාධක තියෙනවා. b වර්ග ඍණ 4ac විශාලයි බිඳුව නම් මේකට සාධක තියෙනවා. ඒතකොට මේ වගේ අනුපාලනය කරනකොට අපිට එන්න ඕන එක පාට දැන් අපි සාකච්ඡා කරුවා මේ වගේ. මේ අච්චුවේ ගැටුවක් අපි සාකච්ඡා කරුවා නේද? ඒතකොට මොකක්ද අච්චුව? b වර්ග මේ වර්ග එකයට වර්ග ප්‍රකාශනය. එකට වර්ග ප්‍රකාශනය විවේචකයේ ධන වන අවස්ථාව. විවේචකයේ ධන වන අවස්ථාව එන අපිට අනිවාර්යයෙන්ම සාධක මේක බින්න භාග කරලා තමයි ගන්න වෙන්නේ. නේ? බින්න භාග අර තමයි අපිට පිළිතුරකට එන්නේ. ඒත් අපිට මේක ලියන්න පුළුවන් එකයට x1 ඍණ මූල 2 x1 ධන මූල 2. දැන් මම මේක ලියන්නම් x1 ධන මූල 2 ඍණ x1 ඍණ මූල 2. ඇත්තට මේකට අපි කාලේ නාස්ති කරන්නේ නැහැ. නමුත් අපි දැනට මේ අපි මේක පුරුදු වෙන අවධියේදී මේ ගැටලුව පුරුදු වෙන අවධියේදී අපි මේ විදිහට කරන්නේ. හැබැයි එහෙම කරන්නේ අපි ඊළඟට කාලයක් නාස්ති කරන්නේ නැතුව ඉතා වේගෙන් කරන්න බලන්න. තේරුණාද? විභාග ගැටලුව අපිට බින්න භාග කරනකොට මේ අපිට AB නියත දාගෙන කරන්න ඕනේ නැහැ බොහොමයක් ගැටලුව. දැන් ගිය අවුරුද්දේ මේ 2019 ගාන බලන්න ඒක හිතෙන් කපාට තප්පර 3-4කදී බින්න භාග වලට වෙන් කරගන්න. දැන් AB නියත දාන්න ඕනේ නැහැ. හැබැයි AB නියත දානකොට දවදාන්න නැතුව ලකුණු දීලා තිබ්බා 2000 දාන්න. ඒ නිසා කෙනෙකුට ඕන නම් පුළුවන් එහෙම කෙලින්ම බින්න භාග කරනවා ලකුණු දීලා තිබ්බා නේද? බින්න භාග කරනවා 2019 ගාන ලකුණු දීලා තිබ්බා. ඒ වගේ පොඩි ගානකට. right? එතකොට මේ දැන් බලන්න මේ දෙක අඩු කෙරුවා. දැන් අඩු කරලා අපි මේක සුළු කෙරුවාම පස්සේ මොකක්ද දෙන්නේ? මේක සුළු කෙරුවාම පස්සේ xx කැපිලා යනවා නේ. මෙතන ඍණ 1 මෙතන ඍණ 1 ධන 1. ඍණ 1 ධන 1 කැපිලා යනවා. මෙතන ඍණ මූල 2 කියන ධන මූල 2 වෙනවා. මේ මූල 2යි. එතකොට 2යි මූල 2 තමයි අන්තිම මේක සුළු වෙන්නේ. මේක සමානයි 2යි මූල 2ට. තේරුණාද? 2යි මූල 2. එතකොට අපිට ඕන නම් මෙතන ඕන නම් 2යි මූල 2ක් දාගෙන පටන් ගන්න පුළුවන්. ඕනේ නම්. right? අපිට මෙතනට ඕන නම් මෙතනට දාගන්න පුළුවන්. එකයට 2යි මූල 2 කියලා. මම පොඩ්ඩක් මේක මෙහාට කරලා ලියන්න තව පොඩ්ඩක්. x1 මම මෙතනට ලියන්න එකයට 2යි මූල 2. දැන් මොකටද සමානයි? දැන් මේක සමාන වෙන්නේ ඔය විදිහට. right? දැන් මේක සුණා 2යි මූල 2ට සමාන වෙනවා. ඔය 2යි මූල 2 කැපිලා ගියාම එකේ. දැන් අපිට පුළුවන් මේකෙන් බෙදන්න. දැන් මෙතන තියෙන්නේ මේකෙන් බෙදන්න. x1 ඍණ මූල 2 x1 ධන මූල 2. x1 ඍණ මූල 2 x1 ධන මූල 2. ඔය විදිහට. දැන් මොකද කිව්වේ මම මෙතනදී මේ එක වෙනකොට මේ කැලේ දැම්මා. මේ ටික එක වෙනකොට දාලා. මේක එහෙමම ලිව්වා. ඒකත් වෙන බෙදලා දාන්න පුළුවන්. දැන් අපිට ඒ දන b බෙදීම c කියලා තියෙනවා. මේක ලිහිත a බෙදීම c දන b බෙදීම c කියලා. ඒ වගේ වැඩක් කෙරුවේ. මේකට මේ හරිය මේකට වෙනම දැම්ම මේකට වෙනම දැම්ම මොකද වෙන්නේ? මේ දෙක කැපිලා යනවා. මෙතන මේ දෙක කැපිලා යනවා. එතකොට මොකක්ද දෙන්නේ? එකයට 2යි මූල 2යි එකයට x1 ඍණ මූල 2 ඍණ එකයට x1 ධන මූල 2. ඔය විදිහට. පැහැදිලි. x1 ඍණ. ඇත්තටම මේක බින්න භාග කරන්න තප්පර කීපයක් යන්නේ. නේ? ඒ අදහස අපිට ඉතින් අඳගත්තන් බලන්න. කීපවරක් ඊපස්සේ ඊළඟට බොහොම පාසුවෙන් බින්න භාග කඩා ගන්න පුළුවන් මේ ආකාරයට. right? අපි AB නියත දාගෙන බින්න භාග කඩා ගන්න අවශ්‍ය නැහැ.
අද ඇත්තටම අපි කියුවේ මේ සරසාමය. එකට සමාන වන සරසාමයක් ලියගන්න. ඒ සරසාමය මේ මේකෙන් බෙදාගෙන ගියා. ඒක තමයි කියන්නේ. අපි මේ 2020 ගැටුවක් දීලා තියෙන ඒකම සරසාමය තියෙනවා. සරසාමය ඉස්සලා පෙන්නන්න කියලා තියෙනවා. එහෙනම් ඒ සරසාමය හරහා පින්න භාග වෙන් කරන්න. right? ඒ සරසාමය සිලෙක්ෂන් ගා ශක්ති නිසා අපිට ඕන x වලට ඕනාගයක් ආදේශ කරලා ඒ නියත හොයන්න පුළුවන්. right? නියත හොයන්න පුළුවන්. එතකොට දැන් මේ 2020 ගැටලුව 2020 ගැටලුව හරිම ලේසි නේ 2020 අනුකරණය ගන්න බොහොම ලේසියෙන් ගොඩ යන්න පුළුවන් ගැටලුව එතකොට බින්න භාග කරලා කරන්න තියෙනවා. එතකොට දැන් මේකේදී අපිට බින්න භාග කරන එක බොහොම ලේසියෙන් මෙයාගේ බින්න භාග කඩා ගන්න පුළුවන්. දැන් පුළුවන් අපිට මේකට ආදේශ කරන්න. මේක වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් අනුකල 1 2 මූල 2 1 x ऋण 1 ऋण मूल 2 ऋण 1 2 मूल 2 1 x ऋण 1 धन मूल 2 वाले dx දැන් මේ අනුකලනේ දෙයකට කඩා ගන්න. මේක වෙනම මේකට වෙනම අනුකලනය ගන්න, මේකට වෙනම අනුකලනය ගන්න. ඒකම මේ නියතය එළියට ගන්න. මේකෙත් මේ නියතය එළියට ගන්න. ඒත් එහෙම ගත්තොත් අපිට එන්නේ මෙතන 1 8 2 මූල 2 අනුකල 1 8 x ऋण 1 ऋण मूल 2 dx ऋण 1 8 2 मूल 2 අනුකල 1 8 x ऋण 1 ධන मूल 2 dx දැන් මේක 1 2 මූල 2යි මෙතන එනවා දැන් බලන්න x නේ 1 ඍණ මූල 2 අවකලනය මොකක්ද? ඒක උඩ තියෙනවා. එහෙනම් අපිට දෙවෙනි අවදාය සූත්‍රය යොදන්න පුළුවන් කෙනෙක්. දෙවෙනි අවදාය සූත්‍රයේදී ලඝු ආකාරයේ සූත්‍රයේ අපිට එනවා x නේ 1 ඍණ මූල 2. ඍණ 1 2 මූල 2යි මෙතනත් එහෙමයි ln x නේ 1 ධන මූල 2. එතකොට හරිය අවකලනය උඩ තියෙනවා ධනසී. එහෙනම් මෙතන එනවා අපිට මේක සමානයි 1 8 2 මූල 2 මේක ලියන්න පුළුවන් ln මේක තනි ln එකට ගේන්න පුළුවන් 1 8 2 මූල 2 පිට ගත්තාම x ऋण 1 ඍණ මූල 2 8 x ऋण 1 ධන මූල 2 ධන c ඔන්න ඒ ආකාරයට අපිට පුළුවන් අනුකලනය කරන්න. right? So අපිට බින්න භාග කරනකොට අපිට බලන්න තියෙන අවිශ්ව සිද්ධියක 1 8 වර්ගයේ සිද්ධියක් වෙන ආකාරය. 1 8 වර්ගයේ සිද්ධියක් වෙන ආකාරය. ඊළඟට අපිට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ත්‍රිකෝණමිතික සිද්ධ අවකලනය තවදුරටත්. මේ අපිට මේ දෙවෙනි අවදාන සූත්‍රය ඉතාමත් වැදගත්. බහුලව යෙදෙනවා. ඒ නිසා සෑම විට මතක තියාගන්න ඕන අපිට ඕන ඒක ලඝු ආකාරයේ අනුකලනය කියලා කියන්න පුළුවන්. right? එතකොට එහෙම නැත්නම් HF2 කියලා මතක තියාගන්න. HF2. මොකද අපිට තියෙනවා සමහර ගැටලු තියෙනවා. ගැටලු ප්‍රභේද කීපයක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ ගැටලු ප්‍රභේද අපි නම් කරනවා ගැටලු ප්‍රභේද HF2 plus HF3 ගැටලු. ඒ විදිහට right? ඒ වගේ අපි මේ ගැටලු බව අපිට ප්‍රභේද කරගන්න පුළුවන්. ඒ නිසා මේ ඒකයි මම ওই විදිහට highlighted formula විදිහට දීලා තියෙන්නේ. විශේෂයෙන් මේ අවස්ථාව නිමිත්තව අපිට පුළුවන් විස්තර කරන්න පැහැදිලිව නේද? එතකොට අපිට නැත්තම් ගැටලු දිහා බලලා ගැටලු පිළිබඳ ගැටලු කොහොමද මේක අනුකලනය වෙන්නේ කියලා. දැන් කියන ක්‍රමයක් නැති වෙනව නැත්තම්. තේරුණාද? කෙනෙක් ඇහුවොත් මේ අනුකලනය කොහොමද වෙන්නේ කියලා. එතකොට අපි කියන අස්වල් සූත්‍රය මේ ආකාරයට යොදන්න පුළුවන් කියලා. right?
ඒකයි අපිට මේ අවදාස් සූත්‍රය වැදගත් වෙන්නේ. මේ නම් එක්ක වැදගත් වෙන්නේ ඒක නිසා ඈ. තේරුණාද? එතකොට අපිට ගැටලු ප්‍රභේද කරන්නත් පුළුවන් ඔය සූත්‍ර භාවිතා කරනවා. එතකොට දැන් මේකෙදී දැන් අපි දන්නවා දැන් ඊළඟට මේව ගත්තොත් ත්‍රිකෝණමිතික ශ්‍රිත අනුපාත 6 අනුකලනය කරන්න පුළුවන්ද? ත්‍රිකෝණමිතික අනුපාත 6ක් තියෙනවා. ත්‍රිකෝණමිතික අනුපාත 6 අනුකලනය. අනුකලනය. අපි මේ ත්‍රිකෝණමිතික අනුපාත 6 අනුකලනය කෙරුවද? සමහර ඒවා කෙරුවා. සමහර ඒවා කෙරුවා. 6ම පිළිවෙලට අපි සාකච්ඡා කරුවේ නැහැ. දැන් මතක් වෙයි 6ම අපි සමහර ඒවා කෙරුවා. අපිට සරල සිත 12ක අනුකලන අපි සාකච්ඡා කරුවා. සරල සිත 12. ඒ 12 දී සමහර sin x සහ cos x වල අනුකලන ඇවිල්ලා තිබ්බා. right? අඩු ගන්න මතක් වෙන්න ඕන අපි මේ පාඩමේදී අපි ත්‍රිකෝණමිතික සිත 6ම අනුකලනය කරුවා වෙනවා. අපි ඉලවෙන්න කියන්නේ අපි කොහේ තැනක කරලා තියෙනවා කියලාත් මතක් වෙන්න ඕනේ නේද? right? ඒකයි අපි ඒක පිළිවෙලට විසිරි කරන්නේ. මේ ත්‍රිකෝණමිතික අනුපාත 6. දැන් පුස්තක ගන්න දැන් අපි හිතමු කවුරු හරි මේ පාඩම කලින් කරලා තියෙන කෙනෙක්. මතක් වෙනවද ත්‍රිකෝණමිතික අනුපාත 6 කොහොමද අනුකලනය කරන්න පුළුවන් කියලා පිළිවෙල? sin x cos x tan x sec x cosec x cot x කියන එක. ඒ අනුපාත 6 අනුකලනය කිරීම මතක් වෙනවා කියලා කල්පනා කරලා බලන්න. ත්‍රිකෝණ මේ අනුකලනය මීට කලින් කරපු කෙනෙක් ඉන්නවා. හරි? ඒක කොච්චර ආයාසයක් බෙදලා දෙයක් කරලා තියෙන කියලා මතක් කරගන්න. right? එතකොට මතක තියාගන්න ත්‍රිකෝණමිතික අනුපාත දෙකක අනුකලනය දන්නවා. ඉතිරි ත්‍රිකෝණමිතික අනුපාත 4ම අනුකලනය කරන්න වෙන්නේ අපිට භාවිතා කරන්නේ දෙවෙනි අවදායක සූත්‍රය. මතක් වුණාද? right? දෙවෙනි අවදායක සූත්‍රය තමයි ත්‍රිකෝණමිතික අනුපාත ඉතිරි 4ම අනුකලනය කරන්නේ. පළවෙනි එක දෙවෙනි එක අපිට දෙලින්ම ගන්න පුළුවන්. අපි කලින් දැක්කා. පළවෙනි sin x අනුකලනය කිරීම අපි කිව්වා. අනුකලනය sin x dx. මේකට එන්නේ ඍණ cos x ධන c. දෙවෙනි අවදාස් දෙක අපිට cos x dx ආවන මේක අපිට ලියන්න පුළුවන් කෙලිම sin x ධන c කියලා. තුන tan x dx ආව. tan x අනුකලනය කරලා තියෙනවා. tan x එහෙනම් නැත්තම් tan x එන්නේ මොකක් අවකලනය කෙරුවොත් අන්න එහෙම හොයාගන්න පුළුවන් අපිට කීතයි නේ. නමුත් අපිට ඊටර දෙවෙනි අවදාය සූත්‍රයක් මේක ලියතයි අපිට sin x බෙදීම cos x කියලා. right? මේකේ බලන්න දැන් යටේදී අවකලනය මොකද්ද? cos x වල අවකලනය. ඉන්නේ sin x. හැබැයි sin x දිනුනේ නේ අපිට පුළුවන් මෙතන රිල් ලකුණක් ඇතුළට දාලා එළියට රිල් ලකුණක් දාන්න. දැන් මම පස්සේ දැන් අපිට දැන් බලන්න cos x වල අවකලනය උඩ තියෙනවා. එහෙනම් දෙවෙනි අවදාය සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. නැත්නම් ලඝු ආකාර සූත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඍණ ln මාපාංක cos x දැන් ඊළඟට තුන්වෙනි එක sec x dx. මේකත් දෙවෙනි අවදාය සූත්‍රය එකපාරට එදින්නේ නැහැ. අපි ඒක තත්ත්වයටපත් කරගන්න වෙනවා මේක. මේක අපි උඩයි යටයි දෙකම වැඩි ගන්න sec x ධන tan x වලින්. උඩ වැඩි කරුවා නම් යටත් වැඩි ගන්න sec x ධන tan x dx වලින්. දැන් බලන්න දැන් උඩ තියෙන්නේ sec වර්ග x ධන sec x tan x. යට තියෙන්නේ sec x ධන tan x. දැන් බලන්න sec x වල අවකලනය sec x tan x උඩ තියෙනවා. tan x වල අවකලනය sec වර්ග x උඩ තියෙනවා.
sec x වල අවකලනය sec x tan x උඩ තියෙනවා. tan x වල අවකලනය sec වර්ග x උඩ තියෙනවා. එහෙනම් හරේ අවකලනය ලවේ තියෙනවා. එහෙනම් අපිට මේක ලියත හැකි ln මාපාංක sec x ධන tan x ධන c කියලා ලියන්න පුළුවන්. right? එයා. ඔන්න දැන් අපේ ත්‍රිකෝණමිතික අනුපාත හතරක් අනුපාලනය කිව්වා. දැන් පස්සේ ත්‍රිකෝණමිතික අනුපාත cosec x dx මේකට තියෙන්නේ උඩට දෙකම වැඩි කරන්න cosec x ධන cot x වලින් වැඩි කරන්න. cosec x ධන cot x වලින් වැඩි කරන්න. එතකොට උඩට දෙක වැඩි කරලා දැන් උඩ තියෙන්නේ මොකද්ද අපිට cosec වර්ග x තියෙනවා cot x cosec x තියෙනවා යට cosec x ධන cot x තියෙනවා dx තියෙනවා. එතන dx එනවානේ dx right. එතන dx තියෙනවා. මෙතන දැන් බලන්න cosec x වල අවකලනය cot x cosec x නෙවෙයි minus cot x cosec x. cot x වල අවකලනය cosec වර්ග x නෙවෙයි minus cosec වර්ග x. දෙකටම minus එක. එහෙනම් අපිට මොකද කරන්න පුළුවන්? මෙතනටත් minus sign එකක් දාන්න, මෙතනටත් minus sign එකක් දාන්න. මෙතනටත් පිටටත් minus sign එකක් දාන්න. දැන් එතකොට ආන්නේ දැන් minus එනවා ආයෙ දාන්න වෙනවා. මොකද මම ඍණ එකක් එළියට ගන්න පුළුවන් නියතයක් නිසා ඕන වෙලාවක අනුකල් ලකුණේ අපිට විචල්යක් එළියට ගන්න බෑ ඕන වෙලාවක නියතයක් එළියට ගන්න පුළුවන්. ඒකෝ දැන් අපිට මෙතන එනවා ඍණ cosec මෙතන ඍණ cosec වර්ග x cot. ඒක යටේකේ අවකලනයේ උඩ තියෙනවා. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් ඍණ ln මාපාංක cosec x ධන cot x ධන c මේ ආකාරය. right? ඊළඟට අපි ගත්තොත් 6 වෙනි එක cot x dx cot x dx අනුපාලනය කරුවොත් අපිට එන්නේ මේක ලියන්න පුළුවන් cot x ලියන්න පුළුවන් cos x බෙදීම sin x dx. එහෙනම් sin x වල අවකලනයේ උඩ තියෙන cos x එහෙනම් අපිට මේ කෙලිම ලියන්න පුළුවන් ln මාපාංක sin x ධන c. මේ ආකාරය බලන්න මේ ත්‍රිකෝණමිතික අනුපාත හතරෙන් 6 හතරම අනුපාලනය කෙරෙන්නේ දෙවෙනි අවදාය සූත්‍රයෙන්. දෙවෙනි අවදාය සූත්‍රයෙන් තමයි අනුපාලනය කෙරෙන්නේ. ඒක මතක තියාගන්න මෙන්න මේ දෙකට sec x වලට cosec x වලට අපිට සිතේ හදන්න ඕනේ. දැන් sec x වල sec x ලා tan x වලින් උඩට දෙක වැඩි කරන්න ඕන. cosec x නම් cot x ගන්න cosec x වලින් උඩට දෙක ගුණ කරන්න ඕන. ඒතර ඒ විදිහට අපිට හදාගත්තන් පස්සේ තමයි ලොගරිත්මික් ලඝු ආකාරයේ සූත්‍රයට පැමිණෙන්නේ. right? ඊට පස්සේ අපිට පුළුවන් අනුපාලනය ගන්න. එහෙම නැත්නම් දෙවෙනි අවදාය සූත්‍රය භාවිතා කරලා අනුපාලනය ගන්න පුළුවන්. right? දැන් අඩු ගානේ අපිට මතක තියෙන්න ඕනේ අපි ත්‍රිකෝණමිතික අනුපාත 6ම අනුපාලනය කිරීම කළා කියලා. ඈ ඒ විදිහට මතක තියෙන්න ඕනේ. right? ඊළඟට අපිට හැමතිස්සෙම භාවිතා වන ත්‍රිකෝණමිතික සූත්‍රය. දැන් අපිට දැන් මෙහෙමනේ අපිට ලියන්න වෙනවා සමහරවිට දැන් අපිට සමාන සූත්‍රය අපිට ඉතින් රැඳෙන්න ඕනේ. සයින් වල ඕනම සූත්‍රයක් අනුපාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කොසයින් වලත් ඕනම සූත්‍රයක් අනුපාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. right? ටැන්ජන්ට් වලත් ඕනම සූත්‍රයක් අනුපාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ කොහොම හරි. කොහොම හරි අනුපාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මෙහෙමයි දැන් ඔයාලට ගොඩක් අය වංකුවන් සූත්‍ර ගොඩනගාගෙන තියෙනවා. එකකට එක ගානේ සූත්‍ර හදාගෙන තියෙනවා. right? හැබැයි අපේ සූත්‍ර අමතක වුණා පස්සේ අපිට පුළුවන් අවදාය සූත්‍රයක් කරාගෙන අනුපාලනය ලබා ගන්න. right? sorry. අවදායනේ අපිට අපි මුලින්ම සාකච්ඡා කරමු අනුකලන ගුණ. අනුකලන ගුණ භාවිතා කරලා උත්තරය ලබා ගන්න පුළුවන්. හරි. කමන්නේ කොහොමද සයින් වලටයි කොස් වලටයි පොඩ්ඩක් මතක තියාගන්න. හදිසියක් අමතක වුණොත්
මේ ආපහු යන්න අනුකලන ගුණය. අනුකලන ගුණය හරහා ගිහින් උත්තරේ ගන්න. මොකද උත්තරේ වැරදිට කරනවට වඩා හොඳයි හරියටම නිවැරදිව කරන එක. right? ඒතර වරදින්නේ නැහැ අනුකලන ගුණයක් භාවිතා කරලා ගෙවුවොත්. right? අපි මුලින්ම සාකච්ඡා කරපු අනුකලන ගුණ භාවිතා කළොත් වරදින්නේ නැහැ. එහෙම නැත්නම් මතක තියාගන්න ටික දවසක් ගැටලු ගොඩක් සාකච්ඡා කරනකොට ඉබේ මතක හිටියේ sin x සිතයක් අනුකලනය වෙන්නේ කොහොමද? මේ cos x සිතයක් අනුකලනය වෙන්නේ කොහොමද කියලා. right? sin x සිතයක් අනුකලනය වෙන්නේ කොහොමද? cos x සිතයක් අනුකලනය වෙන්නේ කොහොමද? તો දැන් අපි සංකල්ප සාකච්ඡා කරමු මේ වගේ එකක් අපි ගත්තු ත්‍රිකෝණමිතික සිතවල විපන්න සිතත් අනුකලනය කරගන්න පුළුවන් වෙන්න ඕන. right? දැන් අපි පළමු අවදාය සූත්‍රය භාවිත කරලා අපි අනුකලනය පළමු අනුකලන ගුණ වලින් අපිට පුළුවන්. දැන් මේ වගේ එකක් අනුකලනය කරන්න අපි අනුකල sin 4x dx මේක කොහොමද අනුකලනය කරන්නේ? එතකොට මේක කොහොම පාසු අවදාය සූත්‍රය භාවිත අපිට අනුකල දෙවෙනි අනුකල ගුණේ භාවිත කරලා අනුකලනය කරන්න පුළුවන්. right? දෙවෙනි අනුකල ගුණේ භාවිත කරලා අනුකලනය කරන්න පුළුවන්. දැන් අපි මේක ගත්තොත් මේක ඉතිහාසයේ අපිට හතරෙන් එකයි sin 4x d 4x කියලා නේද? මෙතන 4x කියනකොට හතරෙන් එකක් එළියට එනවා. x වල සාමාන්‍යක එළියට එනවා. එතකොට අපිට මේක ලියතයි හතරෙන් එකයි අනුකල sin t dt කියලා. මේ t සමානයි 4x. දැන් මේ මෙලෝදියක් අමතක ගොඩ සමහර කට්ටිය ඉන්නවා මතක හිටින්නේ නැති කට්ටිය. ඒගොල්ලන්ට හරි පාසුවක් වෙන්නේ. cos මෙතන එනවා අපිට ඍණ cos t. cos t plus c. දැන් අපිට ඍණ 4 එක දැන් cos දැන් t කියලා ගත්තේ 4 එක මෙතන දාන්න පුළුවන් 4x දැන් c. right? මේ විදිහට බාහිර ගන්න. දැන් අපිට ඒවා දැන් මේ අමතකව මේ විදිහට යන්නත් පුළුවන්. නමුත් අපිට මේ sin x sin සූත්‍රය cosine සූත්‍රය පොඩ්ඩක් මතක තියාගන්න. sin සූත්‍රය cosine සූත්‍රය මතක තියාගන්න. එතකොට අපි කාලේ ඉතුරු ගන්න පුළුවන්. යොදන්න පුළුවන්. මේ වාසියක් තියෙනවා. දැන් කොහොමද sin වල සූත්‍රය එකපාරෙන් ලියන්න මතක තියාගන්න. දැන් මේ වගේ එකක් આવොත් දින 4 එකයි cos 4යි. ඒක සූත්‍රයක් විදිහට අපිට භාවිත කරනවා. දැන් sin මේ අනුකල sin x dx මේක එන්නේ අපිට අනුකලනය කියන පස්සේ එකයට a අනුකල sin x dx කියන එකයි. तो x विषय में අනුකලනය කිව්වොත් ඍණ එකයට a cos x ධන c cos x ධන c. එතකොට මේක අපිට සූත්‍රයක් විදිහට මතක තියාගන්න පුළුවන්. sin ax dx අනුකලනය කිව්වොත් ඍණ එකයට a cos x ධන c. ඒ වගේම අපිට අනුකලනය කිව්වොත් cos x මේ a කියන්නේ නියතයක් ඈ. a කියන්නේ නියත x තමයි විචාර. तर cos x අනුකලනය කිව්වොත් එකයට a sin x ධන c. ඒ වගේම අපිට මේ සූත්‍ර දෙක මතක තියාගන්න විශේෂයි. අනිත් ඒවාදී අපිට පුළුවන් අවදාය සූත්‍ර දාලා ගන්න. ගොඩාක් සූත්‍ර ගොඩ ගහ ගන්න යන්න එපා. ඕන tan x වලට සදාගතයි කියන සූත්‍රය. tan x dx right? tan x dx වලට සූත්‍රයක් හදා ගන්න පුළුවන්. right? එතකොට මේක නීතිය අපිට එකියට අනුකල tan x dx කියන පුළුවන්. එතකොට අපිට මේක අනුකලනය කරන්න තියෙන්නේ ax විශේෂ අනුකල
tan t dt කියලා කියන්න පුළුවන්. t සමාන x. එතකොට මේක එන්නේ එකට මේක ලියතයි අපිට sin t යට cos t කියලා. cos t වල අවකලනය ඍණ sin t දාන්න අපිට ඍණ ලකුණක් එළියට දාලා අනුකල ඍණ sin t ඕ මෙදී cos t dt කියලා කියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් ඍණ 1ට a ln මාපාංක cos t plus e. ඍණ 1ට a ln cos t කියලා ගත්තේ cos x plus c කියලා ලියන්න. මේ ආකාරයට අපිට tan වලටත් සූත්‍රයක් විදිහට ඒක ගන්න එපා. මේ දෙක පාවිච්චි කරන්න. අපි මේ දෙක පාවිච්චි කරලා බලමු අනුකලන සූත්‍ර අනුකල. ඒ අවස්ථාවෙත් අපි සුසු විදිහට අනුකලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ප්‍රධාන සූත්‍ර ටික භාවිත කරන අතරතුර අපිට පුළුවන් වෙන්න ඕනි මේ අනුකලන දියති අනුකලනය කරන්න. දැන් අපි හිතුව මේ වගේ එකක් අනුකලනය කරන්න දුන්නා. sin 4x dx දැන් sin 5x dx දෙක sin x බෙදීම දෙක dx sin 3x බෙදීම 4 dx අනුකලන sin 4x දෙකයි x ගන්න 3 dx. දැන් මේ වගේ ඒවා කොහොමද අනුකලනය වෙන්නේ? මේක අපිට දෙලිම ලියන්න පුළුවන්. ඍණ 1ට 5යි cos 5x දැන් මේක ලියන්න පුළුවන් ඍණ 1ට භාගයයි cos x බෙදීම 2 දැන් ඒ කියන්නේ අපිට එනවා ඍණ 2යි cos x බෙදීම. දැන් මෙතන ඒ වෙනකොට තියෙන භාගය දැන් භාගයෙන් බෙදා ඍණ කියන්නේ භාගය. දැන් ඒකේ භාගය කියන්නේ ඍණ 2 එලා උඩට එනවා. භාගය 2 එලා උඩට. මෙතන ඉන්නේ අපිට මේක 3 බෙදීම 4ෙන් බෙදෙන්න. ඍණ 1ට 3 බෙදීම 4යි cos 3x බෙදීම 4 දැන්සි. ඒ කියන්නේ ඍණ 4 බෙදීම 3යි cos 3x බෙදීම 4 දැන්සි. මේක අපිට එන්නේ 1ට 2යි ඍණ භාගයයි cos 2x දාන 3 දැන්සි. तर මේ වගේ එකක් අපිට පාස්වෙන් පළමුවෙනි අනුකලන ගුණය පාවිච්චි කරලා හදන්න පුළුවන්. කරන්න පුළුවන්. right? ඊළඟට කොයිද? ඊළඟට අපි බලමු මේ ගණන්. ඊළඟට මේක අතුම් බලමු. cos 4x cos x බෙදීම 3 cos 3x බෙදීම 2 cos 5x
cos 3x plus 5 dx. දැන් මේක අපිට ලියලා එකට 7යි sin 7x ධනස. මේක ලියන්න පුළුවන් අපිට 3න් එකකින් බෙදෙනවා. 3න් එක බෙදෙනකොට උඩට යන 3ක් 3යි sin x බෙදීම 3 ධනස. මෙතනත් එහෙමයි. මෙතන 1ට 3 බෙදීම 2 sin 3යි x බෙදීම 2 ධනස. ඒ කියන්නේ 2 බෙදීම 3යි sin 3යි x බෙදීම 2 ධනස. මෙතනත් ඒ විදිහට තමයි 3 උඩට ඇවිල්ලා තියෙන්නේ. මෙතන නෙන්නේ 1ට 3යි sin 3යි x ධන 5 ධනස. මේ ආකාරය. දැන් ත්‍රිකෝණමිතික සිත ඕනෝටක් කරන්න පුළුවන් වෙන්න ඕනි. ත්‍රිකෝණමිතික සිත ඕනමටක් කරන්න පුළුවන්. බොහොමයක් කරන්න පුළුවන් වෙන්න ඕනි ත්‍රිකෝණමිතික සිත. right අන්තාව ක්‍රමය සාකච්ඡා කරනවා. ආදේශයෙන් අනුකලනය මේ ටේක් කරනවා සියලුම ත්‍රිකෝණමිතික සිත ඕනෑම වර්ගයක කරන්න පුළුවන් වෙන්න ඕනි. ඊළඟට බලන්න මේ වගේ එකක් කරන්න මේ ටික කරන්න පුළුවන්. දැන් මෙතනදිත් අපි යම් ධම්මාකාරික ආදේශයක් පුත් කරලා කරන්න පුළුවන් මෙන්න මේ ටික කරන්න පුළුවන්. right අපි දැන් මෙහෙමයි අපි දැන් ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න ඕනි අපිට සාකච්ඡා කරන්න පුළුවන් ආදේශයෙන් අනුකලනය කියන එක. ආදේශයෙන් අනුකලනය සාකච්ඡා කරලා අපි ආපහු වෙනෝ ත්‍රිකෝණමිතික අනුපාත අනුකලනය. ඊළඟට මේ විදිහට අපි බලන අනුකලනය. sin x dx sin වර්ග x dx sin ඝන x dx sin හතරවෙනි බලය dx sin පස්වෙනි බලය x dx. අපි කොහොමද මේක අනුකලනය කරන්නේ? right මේකද දැන් අපි දැන් ඔය සාකච්ඡා කරපු ක්‍රමවලින් දැන්ටවත් මේක කරන්න පුළුවන් අවශ්‍ය නම් right මේ දැන් තියෙන දැන් මෙන්න කරන්න පුළුවන් right නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි ඊළඟට අපි සාකච්ඡා කරනවා අනුකලනය මේ ආදේශයෙන් අනුකලනය. ආදේශයෙන් අනුකලනය කිව්වන් පස්සේ අපිට පුළුවන් විවිධ ආකාරයේ ත්‍රිකෝණමිතික සිත අනුකලනය කරන්න. හරි නිසා දැන් අපි හුරු වෙන්න ඕනේ ඊළඟට පළමු අවදාය සූත්‍රය දෙවෙනි අවදාය සූත්‍රය ඇතුලේ ගැටළු ටිකක් සාකච්ඡා කරන්න. වින භාග කරලා කරන්න පුළුවන් ගැටළු දැක්නොත් නම් පාසු එපිසෝඩ් එක වින භාග කරලා කරන ගැටළු ටික කරතයි. ඒව කරන්න පුළුවන් ගොඩක් ඒවා. ඒ නිසා මේ බලමු දැන් අපි ඊළඟ අවදාය සූත්‍රය තව අවදාය සූත්‍ර 4ක් තියෙනවා. ඒ 4 සාකච්ඡා කරන්න කලින් අපි සාකච්ඡා කරන ආදේශයෙන් අනුකලනය ඊළඟට ආපහු ත්‍රිකෝණමිතික සිත වලට එනවා. හරි ඊට පස්සේ අපි ආපහු අවදාය සූත්‍ර ටික සාකච්ඡා කරනවා. අවදාය සූත්‍ර 4ක් තියෙනවා ඉක්මනට අවසන් කර ගන්න ඕනේ.